समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ හැම දෙනාම බලාපොරොත්තු වන්නේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් වන ධර්මපරියායක්, ඔබේ ජීවිතයට අර්ථවත් වන ධර්ම කරුණු කීපයක් ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, ලෝකේ භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩය කියන්නේ එය පරිපූර්ණ විග්‍රහයක්. පරිපූර්ණ විග්‍රහයක් කියලා අපි ඒකට මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ දාර්ශනික දහම් කතාවට අතිරේක වශයෙන් තවදුරටත් එකතු කළ යුතු ධර්මකාරණා අඩුපහඩු අසා ගැනීම පිණිස කිසිවක් ඇත්තේ නැති නිසා. දැන් ලෝකේ ඕනෑම ආගමික චින්තනයක් නව ප්‍රතිසංස්කරණය සමගයි ඉදිරියට ගලාගෙන යන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයේ විශේෂත්වය තමයි උන්වහන්සේ දේශනා කළ ධර්මය සර්වකාලීනව සාධාරණව බලපාන පණිවිඩයක් වීම. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය පරිපූර්ණ විග්‍රහයක් කියලා හැඳින්වීම වුණත් වරදක් නැහැ. ලෝකේ විද්‍යාත්මක කියවීම පරිපූර්ණ නැහැ, එය අපරිපූර්ණයි. අපරිපූර්ණ වෙන්නේ හැම වෙලාවකම නව සොයා ගැනීම සමග පරණ වටිනාකම් සියල්ලම ශූන්‍ය වෙලා යනවා. මුලින් දුන්න වටිනාකම වේගෙන් අඩු වෙන්න පටන් ගන්නවා එහි නව වටිනාකම් එකතු වීමත් සමග. ඒ නිසා බටහිර ලෝකයේ කතා කරන මේ විද්‍යාත්මක සීමාව අපරිපූර්ණයි, ඒක පරිපූර්ණ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න පණිවිඩය තුල පරිපූර්ණ බවක් තියෙනවා. ඒ පරිපූර්ණ බව සම්පූර්ණයෙන්ම හකුලුවා ලඝු වෙන්නේ පුද්ගලයාගේ సంతానගතව පවතින සම්පූර්ණයෙන්ම දුක නිවා ගන්න තැනකටයි. ලෝකේ හැමදාමත් සැනසීම හොයන්නේ බැඳීමත් සමගයි. ලෝකේ හැමෝම කතා කරන්නේ බැඳුණු පමණින්, බැඳුණු ප්‍රමාණයට, බැඳීමේ ධාරිතාවයට, සතුටේ ධාරිතාවය, සැනසීමේ ධාරිතාවය පවතීවි කියලයි. ඒ නිසා සාමාන්‍ය ලෝකයා නිතර නිතර බැඳෙන්න උත්සාහ කරනවා. හැම වෙලාවකම බැඳෙන්න අවස්ථාවක් වුන් ගවේෂණය කරනවා. කොහොමද බැඳෙන්නේ කියලා කල්පනා කරනවා. බැඳීම පිණිස ලොව හේතු ගවේෂණය කරනවා. බැඳීම තුල වුන් සැනසීමක් හොයනවා. බැඳීම තුල වුන් වඩා සතුටුදායක තැනක් හම්බ වේවි කියලා මඟ බලාගෙන ඉන්නවා. ඇත්තටම පින්වත්නි, ලෝකේ බැඳිච්ච තැනක නෙමෙයි සැබෑ සතුට තියෙන්නේ. සැනසීම පවතින්නේ බැඳුණු තැනක නොව මිදුණු තැනකයි කියලා ලෝකයේ හිතන කතාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූ පරිබාහිර වෙනස්කම් සහිත කතාවක් අපගේ බුදුරජාණන් වහන්සේ අපට ඊටාම කරුණාවෙන් දේශනා කළා. ඒ මිදීම තුල අත්දකින්න සැබෑ සැනසීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම ඒ සොඳුරු දහම් පරයාය අප කෙරෙහි අනුකම්පාවෙන් විවෘත කළේ. එනිසා අපි දක්ෂ විය යුතු කාරණයක් තමයි ලොව බැඳීම ඔස්සේ සතුට ලුහු බඳිනකොට මිදීම ඔස්සේ ලොව කිසිවෙකුත් නොහිතන විදිහේ
සැබෑ සැනසීමක්, සැබෑ ප්‍රීතියක්, සැබෑ සොම්නසක් අත්විඳින්න බුදු සමය ඔස්සේ ගවේෂණයක් ආරම්භ කිරීමයි තා වැදගත් කාරණය වන්නේ. පින්වත්නි, මේ ලෝකේ භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩයට අනුව බැලුවහම අපට තේරෙනවා මේ ලෝකේ සතුට පවතින්නේ භෞතික ක්‍රියාවලියක් මත නෙමෙයි, ආධ්‍යාත්මිකව සිතීමේ චින්තනමය විපර්යාසයත් එක්කම සතුට දුක කියන කාරණා මත දෝලණය වෙන ගතියක් තියෙනවා. සතුට දුක මත දෝලණය වෙන්නේ ආර්ථික ශක්තිය අනුව නෙමෙයි. ආර්ථික ශක්තිය තියෙන ප්‍රමාණයට අනුව, එහෙමත් නැත්නම් භෞතික ක්‍රියාවලියේ ප්‍රමාණයට අනුව ලොව සැබෑ සැනසීමක්වත්, සැබෑ සතුටක්වත්, සැබෑ උත්තේජනයක්වත් ඇත්තේ නැහැ. එදිනෙදා ජීවත් වීම පිණිස භෞතික ක්‍රියාවලියේ යම් ප්‍රාමාණික උපකාරයක් නැහැ කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අද ලෝකයා මුලාවට පත්වෙච්ච ඉතා බරපතල අවස්ථාවක් තමයි බොහෝ දෙනෙක් කල්පනා කරනවා හැම වෙලාවකම භෞතික දේවල් ගොඩාක් එකතු කරගත්ත තැනක සැබෑ සැනසීමක්, සතුටක්, සනීපයක් අත්දකින්න පුළුවන් වෙයි කියලා. පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු බොහෝම ලස්සන දේශනාවකින් අපි මේ දේශනාව වඩාත් අර්ථවත් කරගන්න උත්සාහ කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා ගණනාවක් තියෙනවා මේ නමින් කුලපුත්ත සූත්‍රයේ නමින්. කුලපුත්‍ර සූත්‍රය කියලා සූත්‍ර දේශනා ගණනාවක් සංයුක්ත නිකායේ තියෙනවා. සංයුක්ත නිකායේ තියෙන කුලපුත්‍ර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යං රූපේ අනත්තානුපස්සී විහෙරෙය්‍ය, වේදනාය අනත්තානුපස්සී විහෙරෙය්‍ය, සංඥාය අනත්තානුපස්සී විහෙරෙය්‍ය, සංකාරේසු අනත්තානුපස්සී විහෙරෙය්‍ය, විඥානං අනත්තානුපස්සී විහරන්තෝ. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා රූපේ අනාත්මය අනුව බලමින් වාසය කරනවද, වේදනාව අනාත්මය අනුව බලමින් කල්පනා කරමින් වාසය කරනවද, අන්න එවැනි කල්පනාවක් තමයි ශ්‍රද්ධාවෙන් ධර්ම මාර්ගයට ආපු, ශ්‍රද්ධාවෙන් ධර්මයේ තුල ඉදිරියට පියමන් කරන, පියනගන ශ්‍රාවකෙක් තුල අවතින්න අවශ්‍ය වෙන්නේ. එතකොට ඔහුගේ අවබෝධය ලොව කිසිවෙක් කල්පනා කරන චින්තනමය ක්‍රියාවලියටත් වඩා වෙනස් විදිහේ ක්‍රියාවලියක්. උන්වහන්සේ මතක් කරනවා මේ රූපය තුල මම මගේ ආත්මය වශයෙන් නොදකිමින්, සත්වේක් පුද්ගලයෙක් වශයෙන් නොදකමින් වාසය කරනවා නම් විඳින දේවල් තුල සත්ව භාවයක්, පුද්ගල භාවයක් මම තමයි විඳින්නේ, මටයි විඳින්න වෙලා තියෙන්නේ ආදි වශයෙන් විඳීම තුල මම මගේ වශයෙන් විඳීම තුල උපාදානීය ස්වභාවයක් පවතින්නේ නැත්නම් සංඥාව තුල මොනවද සංඥා? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා ආදී වශයෙන් ඇතිවෙන හඳුනා ගැනීම තුල රූප වශයෙන් හඳුනා ගන්න, ශබ්ද වශයෙන් හඳුනා ගන්න, ගන්ධ සුවඳ වශයෙන් හඳුනා ගන්න, රස වශයෙන් හඳුනා ගන්න, මේ සියලු හඳුනා ගැනීම මුල් කරගෙන ඇතිවෙන ක්‍රියාවලිය තුල සත්වපුද්ගල භාවයක් දකින්නේ නැතුව වාසය කරනවා නම් මෙතන දේශනා කරනවා අනත්තානුපස්සී විහෙරතෝ. අනාත්ම වශයෙන්, ආත්ම වශයෙන් මේ තුල ගන්න දෙයක් නැහැ, සත්වේක් පුද්ගලයෙක් වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා ඒ බව දකිමින් යම් ශ්‍රාවකෙක් වාසය කරනවා නම්, ඒ වගේම සංකාරය කියන්නේ රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා ආදී වශයෙන් ඇස නිසා හටගන්න සිතුවිලි රූප සංචේතනා කියලා කියනවා. කන නිසා හටගන්න සිතුවිලි ශබ්ද සංචේතනා කියලා කියනවා. මෙන්න මේ විදියට හඳුනා ගන්න දේවල් මුල් කරගෙන ඒ හඳුනාගත් දේවල් තුල සත්ව පුද්ගල භාවයක් දකින්න නැතුව මේ සියලු දේවල් හටගෙන නිරුද්ධ වෙලා යන දේවල් මේ හඳුනාගත් සියල්ලම ආවේනික රිද්මය එයයි කියලා යම් ශ්‍රාවකෙක් දැනගෙන අවබෝධයෙන් ඒ පිළිබඳ වාසය කරනවා නම් රූපං පරිජානාති, රූපේ පිළිබඳ විශේෂ වශයෙන් දැනගන්නවලු. ඒ වගේම වේදනාව පිළිබඳ විශේෂ වශයෙන් දැනගන්නවලු, පරිජානාති. සංඥාව පිළිබඳ විශේෂ වශයෙන් දැනගන්නවලු,
සංකාරයේ පිළිබඳ විශේෂ වශයෙන් දැනගන්නවලු, විඥානයේ පිළිබඳ විශේෂ වශයෙන් දැනගන්නවලු. මේ විශේෂ වශයෙන් දැනගන්නවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. එයා හිතාගෙන හිටියේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය තුල තමයි මම ඉන්නේ කියලා එයා හිතාගෙන හිටියා. එක්කෝ එයා හිතුවා ඒක අනිත් පැත්තට මා තුල තමයි පංචස්කන්ධ ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ කියලා කල්පනා කළා. පංචස්කන්ධයයි මමයි කියන්නේ එක්කෙනෙක් කියලා කල්පනා කළා. පංචස්කන්ධයට මම කියනවා මට තමයි පංචස්කන්ධය කියන්නේ කියලා මෙයා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයන්ගේ යථා කතාව දන්නේ නැහැ. දැන් මෙයා වෙන්වෙන් වශයෙන් අනාත්ම වශයෙන් මේ පංචස්කන්ධ ලෝකේ දකිනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකේම අනාත්ම වශයෙන් දකිනකොට රූපං පරිජානාති රූපේ පිළිබඳ එයා දැනගන්නවා. රූපේ කියන්නේ සත්වයක් පුද්ගලයෙක් නෙමෙයි කියලා දැනගන්නවා. දැන් මම මේ කියන ධර්මපරියාය යම්තා ගැඹුරුයි. නමුත් අද මෙවැනි ගැඹුරු ධර්මපරියායක් පවා ස්පර්ශ කරන ශ්‍රාවකයන් සමවදිනවා වෙන්න පුළුවන්. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයේ ලියාගත යුතු බරපතල ගැටය. යම් ශ්‍රාවකෙක් මෙන්න මෙතනින් මේ ගැටය ලියාගත්තොත් ඒ ලියාගත් ශ්‍රාවකයා ඒකාන්ත වශයෙන් අවබෝධය තුල ප්‍රත්‍යක්ෂ වීම පිණිස වීරිය කරනවාමයි. රූපං පරිජානාති රූපේ දැනගන්නවා. වේදනං පරිජානාති වේදනාව දැනගන්නවා. විශේෂ වශයෙන් දැනගන්නවා. අනේ දැන ගැනීම නිසා පරිමුංචති රූපම්හා පරිමුංචති වේදනාය පරිමුංචති සංඥාය පරිමුංචති සංකාරේහි පරිමුංචති විඥානම්හා සම්පූර්ණයෙන්ම යා රූපයෙන් නිදහස් වෙනවා, වේදනාවෙන් නිදහස් වෙනවා, සංඥාවෙන් නිදහස් වෙනවා, සංකාරයෙන් නිදහස් වෙනවා, විඥාණයෙන් නිදහස් වෙනවා. මෙන්න මේ නිදහස් වීම යම් ශ්‍රාවකෙක් අත්දකින්න පුළුවන් වුණොත් එයා නැවත උපතක් කරා යන්නේ. එයාගේ විඥාණය පැලවෙන්නේ නැහැ. ඒකට කියන්නේ අප්පතිට්ඨිත විඥාණය කියලා. විඥාණය පිහිටන්නේ නැහැ. එහෙමනම් විඥානයේ පිහිටමින් නැවත උපතක් කරා යන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳ අනාත්මානුපස්සී අනාත්ම වශයෙන් දැකීමක් අපි තුල නැති නිසා. ඒ අනාත්ම වශයෙන් දැකීමක් නැත්තේ රූපය අනිත්‍ය බව දන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ පින්වත්නි පංචස්කන්ධ ධර්මය එක දිගට පවතින අකණ්ඩව පවතින ආවේනික ධර්මතා ටිකක් නෙමෙයි. මේ පංචස්කන්ධ ධර්මවල ආවේනික ස්වභාවය තමයි හටගෙන නිරුද්ධ වෙවි යනවා. එතකොට මේ හටගෙන නිරුද්ධ වෙවි යන්නේ හටගත්ත තැනමයි නිරුද්ධ වෙන්නේ. හටගත්ත තැනින් වෙන තැනකට ගිහින් නිරුද්ධ වෙනව නෙමෙයි. ඒ හටගත්ත තැන එපමණකින්ම නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ නිරුද්ධ වෙන ස්වභාවය දන්නේ නැති නිසාම තමයි පින්වත්නි රූපං පරිජානාති රූපය පිළිබඳ එයාට දැනුමක් නැහැ. දැන් මේ ගැන දැනගන්න ශ්‍රාවකයා රූපය පිළිබඳ දැනගන්නවා. පරිමුංචති රූපම්හා ඒ වගේම තමයි එයා සම්පූර්ණයෙන් රූපයෙන් නිදහස් වෙනවා, වේදනාවෙන් නිදහස් වෙනවා, සංඥාවෙන් නිදහස් වෙනවා, සංකාරයෙන් නිදහස් වෙනවා, විඥාණයෙන් නිදහස් වෙනවා. සම්පූර්ණයෙන් පරිමුංචති දුක්ඛස්මාති දුකෙන්ද නිදහස් වෙනවා. එහෙමනම් දුකෙන් නිදහස් වෙන ශ්‍රාවකෙක් තමා තුළ පවතින පංචස්කන්ධ ධර්මයේ පිළිබඳ විමසා බැලීමෙන් තමයි ඒ தત્ත්වය අත්දකින්න හම්බ වෙන්නේ. හැබැයි එවැනි ශ්‍රාවකෙක් මුලින්ම ඊට අදාළ පාරිසරික ක්‍රියාවලිය ඊට අවනත විදියට ගොඩනගා ගැනීම ඉතාම අවශ්‍යයි. දැන් කෙනෙක් කියන්න පුළුවන් හරි අපි ඕන වෙලාවක ওই විදියට ටිකක් කල්පනා කරලා බලන්න. ඇත්තනම නිදහස් වෙනවද කියලා අපි ටිකක් කල්පනා කරලා බලන්නම් කියලා කෙනෙක් හිතන්න පුළුවන්. පින්වත්නි ධර්මයක් පුහුණු කරන ශ්‍රාවකයෙක් ඊට පෙර ආතුව අදාළ ආවේනික පාරිසරික සාධක සහ ආධ්‍යාත්මික සාධක නිවැරදිව ගලපාගෙන නිවැරදිව ගොඩනගා ගැනීම ඉතාම වැදගත් අවස්ථාවක්. එහිදී ප්‍රමුඛ වෙන්නේ බුද්ධ දේශනාව මතක් කරන ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා බොහොම ජනප්‍රිය වාක්‍යයක් ඔය සතිපට්ඨාන සූත්‍ර වගේ දේශනාවල වඩාත් ප්‍රකටව දකින්න හම්බ වෙනවා. මෙන්න මේ කාරණා ටික නැතුව යම් කෙනෙක් ධර්මයක් දියුණු කරගන්නවා, ගුණධර්මයක් මත තමන්ගේ ජීවිතේ දායාද කරගන්නවා, ගුණධර්මත් එක්ක තමන්ගේ ගනුදෙනුව හදා ගන්නවා කියලා කියනවා නම් එවැනි ගුණධර්ම හදා ගැනීමක් බුද්ධ ශ්‍රාවකේකට
කිසිම දවසක කරන්න පුළුවන්කමක් නෑ පින්වත්නි. එයා මුලින්ම ඊට අදාළ අත්තිවාරමට අදාළ මූලික ලක්ෂණ මූලික කාරණා ටිකෙන් ශක්තිමත් වෙන්න ඕන. එහි පළවෙනි එක තමයි ආතාපී කියන්නේ. මොකක්ද මේ ආතාපී කියලා කියන්නේ පින්වත්නි? ආතාපී කියලා කියන්නේ කෙලෙස් තවන වීරියක් තියෙන්න ඕන. වීරියක් නැති කෙනෙකුට ධර්ම මාර්ගයක ඉදිරියට පුහුණු කරගෙන ಗುಣධර්මත් එක්ක ගනුදෙනුව හදාගෙන ඉදිරියට යන්න පුළුවන්කමක් නැහැ. පළවෙනි එක තමයි ආතාපී. ආතාපී කියලා කියන්නේ කෙලෙස් තවන වීරියට. දැන් මේ ආතාපි කියන ස්වභාවය නැතුව මොන දහම් දැනුමක් තිබුණත් මොන විදියට බණ භාවනාව ගැන දැනන් හිටියත් මොන විදියට නිවන් මඟ පිළිබඳ නිකලෙස් වීම පිළිබඳ කෙලෙස් වලින් ආතුර නොවීම පිළිබඳ යා දැනගෙන හිටියත් ආතාපි කියන ස්වභාවය Taman තුල නැත්තම් තවත් විදියකින් කිව්වොත් කෙලෙස් තවන වීරිය Taman තුල නැත්තම් එයාට ධර්මයේ බොහෝම දුරයි පින්වත්නි. එයාට බොහෝම කිට්ටුවෙන් ඒ ධර්මයේ පවතින්නේ නැහැ. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය තියෙන්න ඕන. පළවෙනි කාරණේ. වීරියක් කෙලෙස් තවන්න නෙමෙයි ආර්ථික ශක්තියකට ගෘහස්ත කාමභෝගී ජීවිතේ සාර්ථක කරගන්න ශ්‍රාවකයෙකුට පවා වීරියක් නැති වුණොත් ඒ වීරියක් නැති ශ්‍රාවකයාට ඒ වැඩපිළිවෙල ඉදිරියට සිද්ධ කරගෙන යන්න බෑ. එහෙමනම් ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් කොහොමවත් පුළුවන්කමක් නැහැ. ආතාපි. දෙවෙනි කාරණේ තමයි සම්පජානු. සම්පජානුව කියන්නේ නුවණක් තියෙන්න ඕන. සිහිය විතරක් තිබුණට වැඩක් නැහැ නුවණ නැතුව. නුවණ තිබ්බත් වැඩක් නැහැ වීරිය නැතුව. මේ ආතාපි සම්පජානෝ කියන කාරණා දෙකම තියෙන්න ඕන. දැන් සමහර අයට ආතාපි කියන වීරිය තියෙනවා සම්පජානෝ කියන නුවණ නැහැ. සමහර අයට සම්පජානෝ කියන නුවණ තියෙනවා සමහර අයට ආතාපි කියන කෙලෙස් තවන වීරිය නැහැ. මේ දෙකෙන් එකක් තිබුණා කියලා මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ පින්වත්නි. මේ වැඩේ ස්ථීරවම අසාර්ථක වෙනවා. සම්පජානෝ නුවණ තියෙන්න ඕන. දැන් නුවණ නැති කෙනෙකුට මේ මම අද කියන කතාන්දරයවත් මේ අද ඔබට යෝජනා කරන ධර්මපරියායවත් ඔබට තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. ආතාපි සම්පජානෝ සිහිය තියෙන්න ඕන. ඒ වගේම තමයි නුවණ තියෙන්න ඕන. ආතාපි සම්පජානෝ සතිමා. සතිමා කියලා මෙතන කියන්නේ මේ වාක්‍ය ඇත්තටම හරිම ප්‍රකට වාක්‍යයක්. ඔය ගොඩාක් බුද්ධ දේශනාවල බුද්ධ දේශනාව පුහුණු කරන්න වඩා උනන්දු වන ශ්‍රාවකයෙකුට භාවිතා කළ යුතු ධර්මපරයායන් විග්‍රහ කරද්දී ඒ භාවිතයට පෙර ආතුව යාගේ ආවේනික ආධ්‍යාත්මය ශක්තිමත් කර ගැනීම පිණිස මේ කාරණා නිතර නිතර භාග්‍යවතුන් වහන්සේ ඊතා කරුණාවෙන් අනුශාසනා කරලා තියෙනවා. ආතාපි සම්පජානෝ. සම්පජානෝ නුවණ. සතිමා කියන්නේ සිහිය තියෙන්න ඕන. ආතාපි සම්පජානෝ සතිමා කියන මෙන්න මේ කාරණා තුනත් එක්ක විනය්‍ය ලෝකේ. ඒ කියන්නේ සංවරය තියෙන්න ඕන. මෙතන ලෝකය කියලා කියන්නේ අපි කතා කරන මේ ග්‍රහ ලෝක ගැනවත් එහෙමත් නැත්නම් පෘථුවිය සම්බන්ධවවත් නෙමෙයි. මෙතන ලෝකය කියලා කියන්නේ පංචස්කන්ධ ලෝකය මුල් කරගෙන අර ගොඩ නැගෙන ආයතන ක්‍රියාවලියට මැදිහත් වන ඇස කන නාසය දිව කය මනස කියන ලෝකය. මේක තමයි ඔබේ ලෝකය. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සා. එතකොට මෙන්න මේ විදියට ගැටීම් නැතුව අවිද්‍යාව නැතුව Taman ධර්මයේ තුලින් නැගී ඉන්න පුළුවන් විදියට පරිසරය හදා ගන්න ඕන. මෙන්න මේ විදියට පරිසරය හදාගෙන ධර්මයේ තුලින් වීරිය කරන ශ්‍රාවකයෙකුට ධර්මයේ තුලින් වඩාත් නැගී ඉන්න උනන්දුවක් තියෙන ශ්‍රාවකයෙකුට වඩාත් ඉක්මනින් මේ ආධ්‍යාත්මික වැඩපිළිවෙල ධර්මමය වැඩපිළිවෙල ප්‍රායෝගිකව අත්දැක ගන්න පුළුවන්. එතකොට එයාගේ ජීවිතය තුළ පින්වත්නි ආධ්‍යාත්මික වශයෙන් ගුණධර්ම ගොඩනගා ගැනීම පිණිස අවශ්‍ය පරිසරය ගොඩනැගිලා තියෙනවා. මේ අත්දකින්න ලෝකයේ තුලින් පින්වත්නි ඇතිවෙන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 හරහා ගොඩනැගෙන ප්‍රපංචනීය ක්‍රියාවලියක්. එතකොට මෙන්න මේ ප්‍රපංචනීය ක්‍රියාවලිය තුල කෙලෙස් වැඩෙන විදියට අපේ කල්පනා හැදුනට පස්සේ ඒ කෙලෙස් වැඩිම නිසා තමයි අනාගතයේට පුනර්භවයක් හැදෙන භවතණ්හාවක් මෝරන්න පටන් ගන්නෙ. එහෙමනම් මෙතන අපිට පැහැදිලි අපේ කල්පනා කරන විදිහේ ගැටලුවක් කල්පනා කරන විදිහේ අරුබුදයක් තමයි ඇත්තටම තියෙන්නේ.
එහෙම නැතුව මේ වෙනත් මෙතන කිසිම ප්‍රශ්නයක් පවතින්නේ නැහැ. කල්පනා කරන විදිහේ ගැටලුව තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපට කවදාවත් උගන්වන්නේ නැහැ ලෝකේ රූප නොදැක ඉන්න කියලා. ශබ්ද අහන්න නැතුව ඉන්න කියලා උන්වහන්සේ අපට උගන්වන්නේ නැහැ. ගඳ සුවඳ විඳින්නේ නැතුව ඉන්න කියලා අපට උන්වහන්සේ උගන්වන්නේ නැහැ. මොකද එහෙම ඉන්න කියලා උගන්වනවා නම් ඒක මොනතරම් ප්‍රායෝගික ජීවිතයට සම්බාධකයක්ද? බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ රූප දකිනකොට ඒ දකින රූපය මුල් කරගෙන තණ්හාවක් ඇති වෙන විදියට කල්පනා කරන්න එපා කියලා විතරයි. දැන් අපි පුරුදු වෙලා ඉන්නේ දකිනකොට ඒ දැකීම මාත්‍රය තුලම තණ්හාවත් සම්මිශ්‍රණේ වෙලා ආශ්‍රව ස්වභාවයකුත් ඒ තුල මතුවෙලා උපාදානීය ස්වභාවයක් දක්වා මේ දකින දේ මුල් කරගෙන ක්‍රියාවලියක් ඇති වෙනවා. දකින දේ නිසා පින්වත්නි දැක්ම පදනම් කරගෙන දකින දේ මුල් කරගෙන ඇතිවෙන මේ ක්‍රියාවලිය යා ඇත්තටම අවංකව දන්නේ නැති වුණාට පස්සේ එයා විශාල අමාරුවක විශාල අපහසුතාවයකට පත් වෙනවා. මොකක්ද ඔහු පත් වෙන අපහසුතාවය? ඔහු පත් වෙන අපහසුතාවය තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇස පිළිබඳ ඇත්ත කතාව දන්නේ නැති වුණාට පස්සේ කන පිළිබඳ ඇත්ත කතාව දන්නේ නැති වුණාට පස්සේ නාසය පිළිබඳ යා ඇත්ත කතාව දන්නේ නැති වුණාට පස්සේ දිව පිළිබඳ යා ඇත්ත කතාව දන්නේ නැති වුණාට පස්සේ ශරීරය පිළිබඳ මනස පිළිබඳ යා ඇත්ත කතාව දන්නේ නැති වුණාට පස්සේ එයා ඇහැ මුල් කරගෙන ඇති වෙන සියලු ක්‍රියාවලියටම තණ්හාවක් හදා ගන්නවා. ඒ කියන්නේ යා ඇසටත් තණ්හාව හදනවා රූප ගෙනත් දුන්නා ඊට පස්සේ රූපයටත් තණ්හාව හදනවා. ඇහැයි රූපයයි දෙක මැදිහත් වෙලා මානසිකාරේ ක්‍රියාත්මක වෙලා පහළ වෙච්ච චක්කු විඥාණයටත් තණ්හාව ඇති වෙනවා. ඒ චක්කු විඥාණය මැදිහත් වීම නිසා මේ කාරණා තුනේ එකතු වෙච්ච ස්පර්ශයටත් තණ්හාවක් ඇති වෙනවා. ස්පර්ශය නිසා හටගත්ත විඳීමටත් තණ්හාවක් ඇති වෙනවා. විඳීම නිසා හටගත්ත තණ්හාවටත් එයා තුල තවදුරටත් තණ්හාවක් ඇති වෙනවා. ඇත්තටම ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 හරහා ඇති වෙන මේ දැනීම් ක්‍රියාවලිය, පෙනීම් ක්‍රියාවලිය, ඇසීම් ක්‍රියාවලිය, සිතීම් ක්‍රියාවලිය නිසා තමයි පින්වත්නි මේ භව ගමන තවදුරටත් ඉපදෙමින් මැරෙමින් මේ ජීවිතය ඉදිරියට ගසාගෙන යන්නේ. අපට ඒ කාරණේ වඩාත් තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේමයි අපට දේශනා කරන්නේ. නිසා උන්වහන්සේ අපට බොහොම ලස්සන ධර්ම පරියායක් තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි අවබෝධය හදාගත යුතු කාරණේ වන්නේ බාහිර ලෝකයේ තියෙන තත්වයක් නෙමෙයි. බාහිර ලෝකේ අවබෝධ කළ යුතු දේවල් නැහැ. අවබෝධ කළ යුතු සම්පූර්ණයෙන්ම නිවීම පිණිස, සම්පූර්ණයෙන්ම සුවපත් වීම පිණිස, සම්පූර්ණයෙන්ම දුක හමාර කිරීම පිණිස අවබෝධ කළ යුතු දේ පවතින්නේ ඔබ තුලමයි. ඒක කැලෑවකට ගිහින් ආරණ්‍යයකට ගිහින් හාමුදුරුව කෙනෙක් ළඟට ගිහින් හොයාගන්න ඕන එකක් නෙමෙයි. මහණෙනි බඹයක් පමණ වූ කලෙබරයටමයි මම ලෝකේ පනවන්නේ. ලෝක සමුදය පනවන්නේ. ලෝක නිරෝධය පනවන්නේ. ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව පනවන්නේ. එහෙමනම් බඹයක් පමණ වූ කලෙබරය තුල ඇතිවෙන ක්‍රියාවලියේ ඇත්ත කතාව දන්නේ නැතිකම නිසා තමයි, මායාවකට හසුවීම නිසා තමයි ඉපදෙමින් මැරෙමින් යන මේ භව ගමන නිර්මාණය වෙන්නේ. ඇත්තටම මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මානසික ක්‍රියාවලියක්. අපි දකින විදිහේ පොඩි අවුලක් තමයි මේ තුල පවතින්නේ. දැන් බලන්න මේ තණ්හාව දක්වාම දකින දේවල් නිසා උඩුදුවන ක්‍රියාවලිය අපි දන්නේ නැති වුණාට පස්සේ ඒ අත්දකින සියලු දේවල් කෙරෙහි තණ්හාව ඇති වෙලා ඒ තණ්හාව මුල් කරගෙනම අනාගතයට පංචස්කන්ධ ධර්මයකුත් මෝරලා අවසානයේ පංචස්කන්ධ ධර්මයක් මේරීම නිසාම පුනර්භවයක් හදන භව තණ්හාවකුත් මෝරලා ඉපදෙමින් මැරෙමින් නැවත මේ විඥානේ පැලවෙන ස්වභාවයට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ ක්‍රියාවලිය ඇති වෙන විදිහ අපට බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා ওই මදුපිණ්ඩික සූත්‍රයේ වගේ දේශනාවල. චක්කුංචාවසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වීම නිසා ඒකට කියනවා තින්නං සංගති පස්සෝ. ඒ තුන එකතු වෙච්ච තැනට අපි කියනවා ස්පර්ශය කියලා. පස්ස පච්චය වේදනා. ස්පර්ශ වුණාම ස්පර්ශ වෙච්ච දේ තමයි විඳින්නේ පින්වත්නි. ස්පර්ශ නොවිච්ච දේවල් අපිට කවදාවත් විඳින්න බෑ.
ඇහෙන් දැක්ක දේවල් විතරමයි විඳින්න පුළුවන්. දැක්කේ නැති දේවල් විඳින්න බෑ. නොදැකපු දේවල්, නොඅහපු දේවල්, නොදැනුණු දේවල්, නොසිතුණු දේවල් ගැන අපට කවදාවත් විඳීම් මාත්‍රයක් හටගන්නේ නැහැ. ඔබ යමක් විඳිනවා නම් එක්ක ඒක දැකලා තියෙනවා, එක්ක දකින්න හීනමවනවා. එක්ක අහලා තියෙනවා, එක්ක අහන්න මග බලාගෙන ඉන්නවා. එක්ක හිතිලා තියෙනවා මෙහෙම හිතෙයි කියලා යා උපකල්පන හදාගෙන ඉන්නවා. එක්ක දැනිලා තියෙනවා අනාගතේ මෙහෙම දැනෙයි කියලා යා මග බලාගෙන ඉන්නවා. එහෙමනම් දැනුණු, හිතුණු, ඇහුණු, දැක්ක දේවල් වලට තමයි පින්වත්නි අපිට තණ්හාවක් උපදින්නේ. තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා. ස්පර්ශයේ නිසායි පුද්ගලයාට විඳීම් හටගන්නේ. ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වෙලා ස්පර්ශ වුන් නැත්තම් ස්පර්ශයේ නිසා හටගන්න වේදනාවක් හටගන්නේ නැහැ. සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි මධ්‍යස්ථ විඳීමක් හරි ඇහැ මුල් කරගෙන ඔබට අත්දකින්න ලැබෙනවා. ඒ අත්දකින්න ලැබෙනකොට යං වේදේති තං සංජානාති. අන්නේ විඳින දේ තමයි සංජානනය කරන්නේ. විඳින දේ තමයි අඳුනගන්නේ. යං සංජානාති තං විතක්කේති. හඳුනගත්ත දේවල් පින්වත්නි විතර්ක කරනවා, කල්පනා කරනවා. ඊට පස්සේ යං විතක්කේති තම් පපංචේති. ඊට පස්සේ ප්‍රපංච ගොඩනගනවා. කොහොමද? කල්පනා කරන දේට අනුව පින්වත්නි තණ්හා මාන දිට්ටි වශයෙන් යා ප්‍රමාද කරනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ මතක් කරනවා තතෝ නිදහානම් පුරිසං පපංච සංකා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤයසු කියලා. තණ්හාමාන දිට්ටි වශයෙන් දකින දේ අල්ලගන්න ගියපු නිසා අතීත අනාගත වශයෙන් එයා ප්‍රපංච ගොඩනග ඉදිරියට යනවා. මේක තමයි සම්පූර්ණයෙන්ම පින්වත්නි අපේ ඇහැ මුල් කරගෙන ඇතිවෙන ගැඹුරු ක්‍රියාවලිය. මෙන්න මේ ක්‍රියාවලිය ඔස්සේ තණ්හාව ගොඩ නැගෙනවා. එතකොට මේ ක්‍රියාවලිය නොදන්නාකම නිසාමයි ඉපදෙමින් මැරෙමින් යන්නේ. මේ ක්‍රියාවලිය දැනගත්තා කියලා ඒ දැන ගැනීම තුල සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වීමක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. මේ ටික බණ ටික අහගත්ත වෙලාවෙ නම් ඒක අත්දකින්න පුළුවන් වෙන්න එපාය. මේ බණක් අහලා මේ කාරණේ දැනගත්තාම සම්පූර්ණයෙන් දුකම අර වෙන්නේ නැහැ. ඔකට බුද්ධ දේශනාව හරි ලස්සන වචනයක් පාවිච්චි කරනවා. ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි. මහණෙනි දැනගන්න කෙනාටයි දැකගන්න කෙනාටයි මම ආශ්‍රව ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ. මේ නිකන් බණ ටිකක් ඇහුවා කියලා හරියන්නේ නැහැ. මේ බණ ටිකක් අහලා වඩාත් සංවේදී වෙන කාරණේ පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණය කරලා විමසා බැලීම තුල තමයි සම්පූර්ණයෙන්ම මේ ගැඹුරු ක්‍රියාවලිය ආයතන 6 හරහා ඇති වෙන විදිය අත්දකින්න ලැබෙන්නේ. දැන් අද මේ අපි දේශනා කරන ධර්මපරියාය ටිකක් ඔබට ගැඹුරුයි තමයි. නමුත් මෙවැනි ගැඹුරු ධර්මපරියායක් පිළිබඳවත් අපි වඩාත් සංවේදී වෙන එක ඊටාම වැදගත් කාරණයක් පින්වත්නි. මොකද මේ ලෝකේ බැඳුණු නිසාම තමයි මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 ක්‍රියාවලිය නොදන්නාකම නිසා නොදැකීම නිසා පින්වත්නි බැඳීම නිසා තමයි අපි සම්පූර්ණයෙන්ම සංයෝජන වලට අහු වෙලා ඕරම්භාගික සංයෝජනත් උද්දම්භාගික සංයෝජනත් කියන සංයෝජන වලට අහු වෙලා මේ ජීවිතේ ගලාගෙන යන්නේ. ඔකට භාග්‍යතුන් වහන්සේ ලස්සන වාක්‍යයක් කියනවා උපයෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ කියලා. මහණෙනි බැඳුනොත් නිදහස් නෑ, නොබැඳුනොත් නිදහස් කියලා. බැඳෙන්නේ තණ්හා මාන දිට්ටි වශයෙන්. අහන දේවල් වලට, දකින දේවල් වලට, දැනෙන දේවල් වලට, හිතෙන දේවල් වලට, තවදුරටත් කියනකොට මෝරණ පංචස්කන්ධයට තණ්හා මාන දිට්ටි වශයෙන් මගේ ආත්මය වශයෙන් බැඳෙනවා. අන්නේ මගේ ආත්මය වශයෙන් බැඳීම නිසා තමයි පින්වත්නි නිදහස් නැත්තේ. යම් කෙනෙක් මගේ ආත්මය කියලා බැඳීමක් නැත්තම් අනුපයෝ විමුක්තෝ නොබැඳුනොත් එයා සම්පූර්ණයෙන්ම නිදහස් පින්වත්නි. මෙන්න මේ කාරණේ පිළිබඳ අපිට යම් අදහසක් ඇති කර ගැනීම ඊටාම වැදගත් කාරණයක්. පින්වත්නි මේ බැඳුනොත් මේ පංචස්කන්ධ ක්‍රියාවලියටත් අර අපි ඇහැ ගැන කියාගෙන ගිය ඔය ඇහැ නිසා ඇතිවෙන වේදනාව සංඥාව ඊට පස්සේ සංජානනය කිරීම නිසා විතර්ක කරනවා, විතර්ක නිසා ප්‍රපංච ගොඩ නැගෙනවා. මේ වගේ සාමාන්‍ය කෙනෙකුට වඩාත් සංවේදී නොවන ගැඹුරු ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන තණ්හාව කරාම උඩුදුවන අත්දකින්න ක්‍රියාවලියක් පවතිනවා. දැන් මේ ක්‍රියාවලිය තුල මුල් බැහැගෙන හිටියට කමක් නැහැ. හැබැයි මේකේ අවදානමක් තියෙනවා. ඔබ මරණයත් සමගම ඒ විඥානේ පැලවෙනවා.
ඒ කියන්නේ ඔබට තියෙන්නේ පින්වත්නි පැලවෙන විඥානයක්. ඒ කියන්නේ ඔබේ විඥානය හැම වෙලාවකම පැලවෙනවා. ඔබට තියෙන්නේ පැලවෙන්නේ නැති විඥානයක් නෙමෙයි. ඔබේ විඥානය හැම වෙලාවකමත් පැලවෙනවා. ඒකට කියන්නේ පතිට්ඨිස්ස විඥානය කියලා. රහතන් වහන්සේගේ විඥානය අපපතිට්ඨිතයි. ඒකට කියනවා අනිදස්සන විඥානය කියලා. ඒ විඥානේ පැලවෙන්නේ නැහැ. පැලවෙන්නේ නැත්තේ පින්වත්නි අර අත්දකින දේවල් තුල තණ්හාවෙන් තෙත්වීමක් නැහැ. ඔබ අත්දකින මේ ලෝකේ ඔබ අත්දකින සීමාව තුල ඒ අත්දකින සීමාව තුල උපාදානීය ස්වභාවයක් බැඳී යන ස්වභාවයක් නැහැ. දැන් අපි හැම වෙලාවකම අත්දකින සියලු දේවල් කෙරෙහි බැඳී යන ඇලිලා යන උපාදානීය ස්වභාවයක් පවතිනවා. එක්කෝ සැපයි කියලා මනාප බවක් තුල තෙත් වෙනවා, එක්කෝ දුකයි කියලා අමනාප බවක් තුල තෙත් වෙනවා. එතකොට මේ මනාප බව තුලත් අනුසයක් පෝෂණය වෙනවා, අමනාප බව තුලත් අනුසය ධර්මයක් පෝෂණය වෙනවා. අන්නේ අනුසය ධර්මයේ විතරක් තිබුණත් නැවත පින්වත්නි උපතක් කරා යන ස්වභාවයක් තමයි පවතින්නේ. ඒ කියන්නේ අනුසය විතරක් තිබ්බත් නැවත උපතක් කරා යන බව අපි හැම වෙලාවකම මතක තියාගන්න එක වැදගත්. දැන් අනුසය ධර්මයන් සම්පූර්ණයෙන්ම මුළුන් උපුටා දාන එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ගැඹුරු පණිවිඩය. දැන් සෝතාපන්න වෙන කෙනෙක්ගේ ජීවිතය, කියන්නේ මේ ජීවිතයේ අඩුම පින්වත්නි බුද්ධ ශ්‍රාවකයෙක් විදියට සෝතාපන්න වෙන්නවත් වීරියක් ගන්න එක, සෝතාපන්න වීම පිණිසවත් පොඩි වෑයමක් ගන්න එක ඊටාම වැදගත්. පොඩි වෑයමක් කියලා කියන්නේ මම ඒ සෝතාපන්න වීම වඩාත් පහසුයි කියන අදහසින් කිව්වා නෙමෙයි. බුද්ධ ශ්‍රාවකයෙක් නම් සෝතාපන්න වෙන්නවත් කැමැත්තක් හදාගන්න ඕන මුලින්ම. මොකද සෝතාපන්න නොවිච්ච හැම ශ්‍රාවකයෙක්ම අනාරක්ෂිතයි. එයා ගිහියෙක් වෙන්නත් පුළුවන්, පැවිද්දෙක් වෙන්නත් පුළුවන්, හැමදාමත් පන්සලේ ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ හැම කෙනෙක්ම අසරණයි. හේතුව තමයි මේ සංසාරේ හරි පුදුමයි පින්වත්නි. මේ සංසාරේ මහා පුදුමාකාර එකක්. ඒක කොයිතරම් පුදුමද කියනවා නම් ඔබ ඔය සනීපෙට ගෙදර හිටියට සමහර විට මරණයත් එක්කම ඔබේ ගෙදර ඇති කරන බලු පැටියෙක්ගේ කුසේ ඔබේ විඥානේ පැලවෙන්න බැරිකමක් නැහැ. එහෙම වෙනවා කියලාම නෙමෙයි අපි කියන්නේ. ඔබේ විඥානේ එතන උනත් පැලවෙන්න පුළුවන්. මොකද ඔබට තියෙන්නේ පැලවෙන විඥානයක්. ඒතර කෙනෙක් අහන්න පුළුවන් හොඳයි සෝතාපන්න වුණාම එතකොට ඉපදින්නේ නැද්ද? නෑ. සෝතාපන්න වෙච්ච කෙනාගේ විඥානයත් පැලවෙනවා. හැබැයි ඒ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයාගේ විඥානේ පැලුණාට ඒ විඥාණයට රුකුල් දෙන්න එතන සක්කාය දිට්ඨිය නැහැ. සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෙක් තුල සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියලා සංයෝජන ධර්ම 3ක් ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ප්‍රබල සංයෝජන ගැට 3ක් ලිහෙනවා 10න්. මේ 10 තමයි ලියා ගන්න තියෙන්නේ. මේ 10 ලියා ගත්තම එයා සම්පූර්ණයෙන්ම නිදහස්, මිදුනා කියන නොසෙල් වෙන චිත්ත විමුක්තියට එයාපත් වෙනවා. දැන් මෙතන මේ සක්කාය දිට්ඨිය වගේ ගැටයක් ලිහලා දැම්මට පස්සේ සෝතාපන්න වෙච්ච කෙනාගේ විඥානයත් පැලවෙනවා. හැබැයි ඒ විඥාණයට රුකුල් දෙන්න මෙතන සක්කාය දිට්ඨියක් නැහැ. සක්කාය දිට්ඨියක් නැති නිසා ඕන තැන්වල ඒ විඥානයේ පින්වත්නි පැලවෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය තැන්වල ඒ විඥානේ පැලවෙන්න බෑ. හැබැයි සාමාන්‍ය කෙනෙක්ගේ විඥාණය සෝතාපන්න නොවුණු ශ්‍රාවකයෙක්ගේ විඥාණය ඕනම තැනක පැලවෙන්න පුළුවන්. ඒ පැලවෙන වෙලාව, පැලවෙන විදිහ, පැලවෙන තැන මේ කිසිම දෙයක් ගැන පින්වත්නි අපට හරියට උපකල්පන ගොඩනගා ගන්න පුළුවන්කමක් නෑ. මොකද මේ ජීවිතේ එච්චරටම අවිනිශ්චිතයි. මේක එහෙම සැලසුම් කරලා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්වත්නි. දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා විඥානං තිට්ඨමානං තිට්ඨේය රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූප සේවනං බුද්ධින් විරුල්ලින් වේපුල්ලං ආපච්චේය කියලා. රූපේ කරා පැමිණිච්ච කර්ම විඥානේ පවතින්නේ රූපේ අරමුණු කරගෙන කියනවා, ආධාර කරගෙන කියනවා, තණ්හාවෙන් තෙත් වෙවි කියනවා. නන්දූප සේවනං බුද්ධින් විරුල්ලින් වේපුල්ලං ආපච්චේය. තණ්හාවෙන් තෙත් වෙවි පවතිනකොට ඒ විඥානේ වැඩෙනවා කියනවා, දියුණු වෙනවා කියනවා, මහත් භාවයටපත් වෙනවා කියනවා. එහෙමනම් විඥානේ විපුල භාවයටපත් වෙන්නේ, විඥානේ මහත්ගත භාවයටපත් වෙන්නේ තණ්හාවෙන් තෙත් වෙවි. දැන් අපේ විඥානේ තණ්හාවෙන් තෙත් වෙවි තියෙන්නේ. අපි දකින දෙයක් දැක්කොත් ඒ දකින දෙයටත් තණ්හාව කරනවා, අහන දෙයටත් තණ්හාව කරනවා, දැනෙන දෙයටත් තණ්හාව කරනවා, හිතෙන දෙයටත් තණ්හාව කරනවා. එහෙමනම් අපේ ජීවිතේ තණ්හාවෙන් තෙත් වෙවි පවතින්නේ.
රූපේ කරහා විඥානයේ පැමිණුණාට පස්සේ ප්‍රතිසන්දි විඥානය එතනින් පස්සේ රූපේ කරා පැමිණිච්ච කර්ම විඥානය රූපේ අරමුණු කරගෙනමයි පවතින්නේ. ඒ කියන්නේ රූපයෙන් තොරව විඥාණයට යාමක් ඒමක් පැවැත්මක් නැහැ. මේ රූපේ ඇසුරු කරගෙනනේ විඥානේ පවතින්නේ. විඥානං තිට්ඨමානං තිට්ඨේය රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූපසේවන. උන්වහන්සේ මතක් කරනවා රූපේ කරා පැමිණුණු කර්ම විඥානය කියන්නේ ප්‍රතිසන්දි විඥානය පවතින්නේ රූපේ අරමුණු කරගෙන කියනවා. එතකොට රූපේ අරමුණු කරගෙන ආධාර කරගෙන තණ්හාවෙන් තෙත් වෙවි පවතින රූපයක් නැත්නම් විඥාණයට පැවැත්මක් නැහැ. ඒ වගේම තමයි විඥානයේ නැත්නම් රූපයට පැවැත්මකුත් නැහැ. මේක හරියට එකට හිතවපු දරමිටි දෙකක් වගේ. එකට හේතු කරපු දරමිටි දෙකක් වගේ මේක පවතින්නේ. ඒ නිසා විඥානයේ පිට වුණොත් එතනත් ප්‍රතිසන්දි විඥානය එතනින් බැහැර වුණොත් එහෙම එතනත් නාම රූපයට පැවැත්මක් නැහැ. රූපේ පිට වුණොත් රූපය අපි හිතමු කලලයක් විදියට පවතින අවස්ථාවේ කලලේ ගබ්සා වුණොත් එතනත් විඥාණයට පැවැත්මක් නැහැ. ඒකයි මෙතන කියන්නේ විඥානං තිට්ඨමානං තිට්ඨේ රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූපසේවනං උද්දින් විරුල්හිං වේපුල්ලං ආපජ්ජය කියලා. රූපේ කරා පැමිණිච්ච කර්ම විඥානේ පවතින්නේ රූපේ අරමුණු කරගෙන ආධාර කරගෙන එතනින් පස්සේ තණ්හාවෙන් තෙත් වෙවි පවතින්නේ. තණ්හාවෙන් තෙත් වෙවි තමයි අපේ විඥානේ පවතින්නේ. මේ හැම කෙනෙක්ගේම විඥානේ තණ්හාවෙන් තෙත් වෙවි පවතින නිසා ඒ විඥානේ ඕනම තැනක පැලවෙන්න පුළුවන්. ඒ පැලවෙන තැන නිරයද විය හැක, പ്രേත ලෝකෙද විය හැක, සතර අපායද විය හැක, මනුස්ස ලෝකෙද විය හැක. එහෙම නිශ්චිත තැනක් නෑ ආයේ මෙහාට මෙනවා කියලා එහෙම එකක් නෑ පින්වත්නි. තණ්හාවෙන් තෙත් වෙවි පවතිනකොට නන්දූප සේවනං උද්දින් විරුල්හිං වේපුල්ලං ආපජ්ජෙය්‍ය. අන්න ඒ විදියට පවතින විඥානයේ තණ්හාවෙන් තෙත් වෙවි පවතිනකොට ඒ විඥානේ වැඩෙනවා කියනවා, දියුණු වෙනවා කියනවා. බුද්ධින් විරුල්ලින් වේපුල්ලං විපුල භාවයට පත් වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අහම්මච්ඡත්‍ර රූපං අඤ්ඤත්‍ර වේදනං අඤ්ඤත්‍ර සංඥාය අඤ්ඤත්‍ර සංකාරේහි අඤ්ඤත්‍ර විඥානස්ස ආගතින් වා ගතින් වා චුතින් වා උප්පත්තින් වා බුද්ධින් වා විරුල්ලින් වා වේපුල්ලං වා පඤ්ඤාපෙස්සාවටීති නේතන්ටානං විජ්ජති. පින්වත් මහණෙනි, රූපයෙන් වෙන් වෙලා, වේදනාවෙන් වෙන් වෙලා, සංඥාවෙන් වෙන් වෙලා, සංකාරයෙන් වෙන් වෙලා, විඥාණයෙන් වෙන් වෙලා, රූපය වේදනා සංඥා සංකාර කියන කාරණාවලින් විඥානයේ වෙන් වෙලා විඥානයට යාමක් ඒමක් චුතියක් උප්පත්තියක් වැඩිමක් දියුණුවක් මහග්ගත බවක් නැහැ කියනවා. සංකාරේහි අඤ්ඤත්‍ර විඥානේහි අඤ්ඤත්‍ර ආගතින්වා කියන්නේ ඒමක් නැහැ කියනවා. ගතින්වා යාමක් නැහැ කියනවා. චුතින්වා චුතවීමක් නැහැ කියනවා. උප්පත්තින්වා උප්පත්තියක් නැහැ කියනවා. උද්දින්වා වැඩිමක් නෑ කියනවා. විරුල්ලින්මා දියුණුවක් නෑ කියනවා. වේපුල්ලන්මා මහත්ගත බවක් නෑ කියනවා. එහෙමනම් අපිට තේරෙනවා මේ අපි අත්දකින ලෝකේ රූප වේදනා සංඥා සංකාර කියන කාරණා මුල් කරගෙන තමයි පින්වත්නි විඥාණය පවතින්නේ. එතකොට මේ විඥානයේ විපුලභාවයට පත් වෙන්නේ තණ්හාවෙන් තෙත් වෙවි. එතකොට මේ අත්දකින දේවල් වල තණ්හාවෙන් තෙත් කරන ගතියක් නැති විදියට අපි හිත හදාගත්තොත් එතන විඥානයේ තෙත් වෙන්නේ නැහැ. විඥානයේ තෙත් නොවීම නිසා පින්වත්නි එවැනි විඥානයක් නිරුද්ධ වෙලා යනවා. නැවත උපතක් කරා යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔකට හරි ලස්සන වාක්‍යයක් මතක් කරනවා. රූප ධාතුයාකෝ භික්කවේ භික්ඛුනෝ රාගේ පනීතෝ හෝති රාගස්ස පහයන්. භාග්‍යතුන් වහන්සේ වදාරනවා වොජ්ජිඤ්ඤතා. උන්වහන්සේ දේශනා කරන රූප ධාතුව කෙරෙහි තිබෙන රාගයේ ප්‍රහීන වෙනවා නම් රාගයේ ප්‍රහීන වීම නිසා සම්පූර්ණයෙන්ම ඒ අරමුණු සිඳිල යනවා නම් විඥානයේ පිහිටන තැන සම්පූර්ණයෙන්ම සිඳිල යනවා. එහෙමනම් අපේ ජීවිතේ තණ්හාවෙන් රාගයෙන් තෙත් කර කර අත්දකින්න ලෝකයේ තණ්හාවෙන් තෙත් කර කර යන නිසා තමයි පින්වත්නි විඥානයේ පිහිටන්නේ. අපේ විඥානයේ එක එක තැන්වල පිහිටන්නේ ඒකයි. ඒ නිසා මේ අත්දකින්න ලෝකයේ තුල විඥාණය මුල් කරගෙන ඇතිවෙන මේ ක්‍රියාවලිය තෘෂ්ණාවෙන් තෙත් නොවන ස්වභාවයක් තියෙනවා නම් අන්න එවැනි ස්වභාවයකට හිත සකස් කරගන්න තමයි භාග්‍යවතුන් වහන්සේ අපට උගන්වන්නේ. එතකොට ඒකට මේ ඕලාරික කෙලෙස් ටික කඩා ගන්න ඕන මුලින්ම. ඕලාරික කෙලෙස් තියදී අරහත්ත්වයට පත් වෙනවා කියලා දෙයක් නැහැ. මේ ඉස්සෙල්ලම මේ කාම ලෝකයේ තියෙන අපේ ඕලාරික කෙලෙස් සියුම් උද්දම්භාගික සංයෝජන වලට කලින් ඕලාරික මේ කාම ලෝකයේත් එක්ක හැදිච්ච මහ බරපතල ගනුදෙනු ටිකක් තියෙනවා. ඒතර කෙනෙක් කියන්න පුළුවන් ඔය ගනුදෙනු වලින් නිදහස් වෙලා හාමුදුරුවනේ කොහොමද
සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන්න කියලා. ඒ දුකෙන් නිදහස් වෙනවා නම් මේ බැඳීම් ටිකට මොකද්ද ඊළඟට කරන්න කියලා. පින්වත්නි, ගිහියෙක් පැවිද්දෙක් වගේ ධර්මයේ හුරු කරන්න ඕනේ නැහැ. හැබැයි මේ ධර්මය යම්තාක් දැනගෙන ටික ටික හරි පුහුණු කරන එක වැදගත්. මොකද ගිහියෙකුටයි පැවිද්දෙකුටයි කියලා වෙන් වශයෙන් නිවන් මාර්ග දෙකක් පවතින්නේ නැහැ. එකම නිවන් මාර්ගයක් ගිහියෙකුට සහ පැවිද්දෙකුට පවතින්නේ. ඒ නිසා ගිහියෙකුත් මේ පිළිබඳ යම් වීරියක්, කැමැත්තක්, උවමනාවක්, උනන්දුවක් හදාගෙන ඉන්න එක නරක නෑ. ඉස්සෙල්ලම මේ කාම ලෝකේ යථා ස්වභාවය අත්දකින්න කාමයන්ගේ ඇත්ත කතාව දැනගන්න එක ඉතාම වැදගත්. දැන් අර කාමයේ පිළිබඳ භාගතුන් වහන්සේ දුන්න උපමා තියෙන්නේ. ඒ විදිහට මේ කාමයේ යථා ස්වභාවය, දැන් මේ කාමයන්ට වැහිලා කාමයන් සාමාන්‍ය මිනිස්සයා යට කරගෙන ඉන්න ලෝකයකනේ අපි මේ නිකමට වගේ මේ ධර්මයක් කතා කරන්නේ පින්වත්නි. එතකොට ඒ ගැන අවබෝධ කරගන්න භාග්‍යවතුන් වහන්සේ අපිට හරි ලස්සන උපමා දේශනා කළා. දැන් ওই කාමයේ ගැන නම් උන්වහන්සේ මතක් කරනවා අට්ටි කංකලූපමා කාම. කාමයේ කියන්නේ හරියට ඇට සැකිල්ලක් වගේ කියනවා. දැන් බල්ලෙකුට ඇට සැකිල්ලක් දැම්මාම, ඇටකටු කෑල්ලක් දැම්මාම මේ ඇට කොටස අරගෙන මේ බල්ලා මේක හොඳට හපනවා. හපනකොට බල්ලා හිතනවා මේකේ ඇතුලේ මොකක් හරි සාරයක් ඇති කියලා බල්ලාට කල්පනා වෙනවා. ඉතින් මේක දිගට හපනකොට පින්වත්නි මේ මස් කට්ටම එක පැත්තකින් උල් වෙනවා. උල් වෙලා මේ විදුරු මහා බල්ලාගේ තුවාල වෙනවා. විදුරු මහා තුවාල වුණාට පස්සේ ඒ බල්ලාගේ ලේ රස බල්ලටම දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේ බල්ලා හිතනවා මේක තමයි මස් කට්ටේ සාරය කියලා. එතකොට බල්ලා අමාරු වැටෙන්නේ නැද්ද? වැටෙනවා. භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා අට්ටි කංකලූපමා කාම. මේ අත්විඳින පංචකාමයේ හරියට ඇට සැකිල්ලක් වගේ දකින්න කියනවා. ඊට පස්සේ මංශ පේසූපමා කාම. හරියට මේ කාම ලෝකේ අත්විඳින අත්දැකීම් හරියට දකින්න කියනවා මංශ පේසූපමා කාම. මස් වැදැල්ලක් වගේ. දැන් උකුස්සෙක් මස් වැදැල්ලක් අරගෙන යනකොට අනෙක් කුකුස්සෝ පිටිපස්සෙන් වේගයෙන් ඒ උකුස්සව ලුහු බඳිනවා කියනවා. එතකොට අර උකුස්සෝ ටික වේගයෙන් ලුහු බඳිනකොට අර උකුස්සන්ගෙන් බේරෙන්න නම් මේ මස් වැදැල්ල අරගෙන යන උකුස්සා මොකද පින්වත්නි කරන්න ඕන? මේ මස් වැදැල්ල අරගෙන යන උකුස්සා මේ මස් වැදැල්ල අතහරින්න ඕන. අන්න ඒ වගේ කාමයේ පිළිබඳ අතහැරීමක් සාමාන්‍ය ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා උපමා ගණනාවකින්. ඇත්තට මේ දේශනාව පිළිවෙලට අපි පැහැදිලි නොකලත් කාරණා කීපයක් හරි මතක තියාගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඊට පස්සේ ජීවිත කූපමා කාම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සුපින කූපමා කාම. සුපින කූපමා කාම කියලා කියන්නේ හීනයක් වගේ. දැන් හීන ගොඩාක් දැකලා නැගිට්ටට පස්සේ හීන මොකක්වත් තියනවද පින්වත්නි? හීනයක් වගේ මේ කාමයේ කියන්නේ. මේ තුල ස්වල්ප ආස්වාදයක් නැති නෑ. හැබැයි නිින්දෙන් නැගිට්ටට පස්සේ ඒ හීනේ ආස්වාදේ තියනවද? ආස්වාදේ නෑ. යාචිත කූපමා කාම. කාමයේ කියන්නේ හරියට යාචිත කූපමා, ණයට ගත්ත දෙයක් වගේ දකින්න කියනවා. කාමයේ කියන්නේ ණයට ගත්ත දෙයක් වගේ. දැන් ණයට ගත්ත දෙයක් නම් හිතන්න ඇඳුමක් කියලා. ඒක ණයට අරගෙන තමයි දැන් මේ පුද්ගලයා ඇඳගෙන ඉන්නේ. දැන් ওই ඇඳුම ඇඳගෙන යනකොට අර අයිතිකාර මිනිස්සයා හම්බ වෙනවා. ඒතර එයා කියනවා ඔය ඇඳුම මගේ, ඔය ඇඳුම මට ඕන කියලා. එතකොට මෙයා ගලවලා දෙන්න ඕනද නැද්ද? දෙන්න ඕන. මොකද එයා ණයට ගත්ත ඇඳුමක්. යාචිත කූපමා කාම, රුක්ක පලූපමා කාම. හරියට ගස් ගෙඩියක් වගේ නටුවෙන් ඕනම වෙලාවක ගිලිහිලා යන්න පුළුවන් කියන භාවයේ තේරුම් අරගෙන ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සප්ප සිරූපමා කාම. සර්පයේ හිසක් වගේ. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ මේ කාමයන්ට විවිධ උපමා දීලා මේ කාමයන්ගේ යථා ස්වභාවය පිළිබඳ අපට පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මේ කාමයන් ඔස්සේ ගොඩනැගෙන ඕලාරික කෙලෙස් ටික හරි අපට මුලින් කඩා ගන්න පුළුවන් වුණොත් ගිහි ජීවිතයේ අස්සෙම ඒක ජීවිතේ එපා වෙන්නේ නැහැ ඇත්තටම. මේ ජීවිතේ ඔබට අතහැරෙනකොට, මේ ජීවිතේ මගහැරෙනකොට මොකද ඔබට මේ අත්දකින්න ලෝකේ සියලු ගනුදෙනු ටික ඕනෑම වෙලාවක මගහැරිලා අතහැරිලා යන්න බැරිකමක් නැහැ පින්වත්නි. මේ වෙන සිදුවීම් එක්ක, මේ අත්දකින්න දේවල් එක්ක ඕනෑම වෙලාවක මේ සියලු දේවල් ඔබට මගහැරිලා යන්න පුළුවන්. බොහෝ බලාපොරොත්තු සහිතව ජීවිතේ ගලාගෙන ගියාට ඊටාම ස්වල්ප දෙයකින් මේ පවතින తත්වය කන පිට හැරවිලා වෙනස් වෙලා යන්න පුළුවන්. අන්නේම වෙනස් වෙන ලෝකයක නැවතිලා ඉන්න නිසා අපට මෙවැනි ධර්මයක විශාල උදව්වක් තියෙනවා. මොකද මේ ධර්මයේ පිහිටක් පිළිසරණක් අපට හදාගන්න බැරි වුණොත් එහෙම ධර්මයේ රැකවරණයක් හදාගෙන
යථාර්ථවාදීව මේ පිළිබඳ අපට කල්පනා කරගන්න බැරි වුණොත් එහෙම පින්වත්නි මේ ධර්මයත් මුණ ගැහිලා යයි අපිත් අපේ ජීවිතයේ මරණයත් එක්කම හමාර වෙයි. එතනින් පස්සේ මේ භවයෙන් වැහීමත් එක්ක ඔබට උරුම වන ජීවිතේ මොන වගේ එකක් වේවිද කෙනෙක් කියන්න පුළුවන්. ඒක ඉතින් මොන වගේ වුණත් කමක් නැහැ කියලා. හැබැයි පින්වත්නි ඔබට මේ කාරණේ භවයෙන් වැහෙන්නේ නැතුව අකණ්ඩව එක දිගට මේ ස්වභාවය පිළිබඳ ඔබට වඩාත් සංවේදී වෙනවා නම් පේනවා නම් ඔබට පින්වත්නි පුදුම අප්‍රමාදයක් ගොඩ නැගෙන්නේ. මොකද සංසාරය කියන්නේ ඒසා බිහිසුණු එකක්. ඒ සංසාරයේ තුල පින්වත්නි සානුකම්පිත නිර්ණායක නැහැ. මම දරුව වෙනුවෙන් කැප වුණා, බිරිඳ වෙනුවෙන් කැප වුණා, මට ප්‍රමාද වුණේ ඒකයි, මට ධර්මයක් වැඩුන්නේ නැත්තේ ඒකයි. මේ වගේ සානුකම්පිත නිර්ණායක සංසාරේ නැහැ. ඒක කොච්චර අවදානම්ද කියනවනම් මම ඒකයි ඔබට කිව්වේ. ඔබේ ජීවිතයේ ඔබේ ගෙදරම හුරතලයට ඇති කරන තිරිසන් සතෙක්ගේ කුසේ ඔබේ විඥානයේ පැලවෙන්න බැරිකමක් නැති නිසා හැම වෙලාවකම ජීවිතයේ අප්‍රමාදීකමක්, ජීවිතයේ ගුණධර්මත් එක්ක හදාගෙන ප්‍රබල ගනුදෙනුවක් තියාගන්න එක වැදගත්. තවත් විදිහකින් කිව්වොත් ධර්මයේ කෙරෙහි බලවත් කැමැත්තක්, ධම්මකාමෝ බවං හෝති. ධර්මයේ කෙරෙහි කැමැත්තක් හදාගන්න එක ඊටාම වැදගත්. ධම්ම දෙස්සී පරාභව, ධර්මයත් එක්ක ද්වේෂ කළොත්, ධර්මයත් එක්ක කෝන්තර හදාගත්තොත් ඒ කෝන්තර හදාගන්න ජීවිතයේ දවසක් ගානේ පියවරක් ගානේ පිටිපස්සට විසි වෙලා යනවා. ඒ විසිවීමේ අවදානම් අවස්ථාව තමයි නිරයට ඔබව විසිවීම. මම ඔබට ඊටාම කරුණාවෙන් කියන්නේ මේ ස්වල්ප ජීවිතය ඇස්සේ නිරයට විසි නොවන විදියට නැවතත් විඥාණය අඩුම ස්ථාවර වෙච්ච ස්වභාවයක් තුලවත් තව විදියකින් කිව්වොත් එහෙම මේ පැලවෙන විඥාණය තුල සුගති භූමියකවත් උපත හදාගන්න පුළුවන් තත්වයක් ඔබ අත්දකින්න අවශ්‍යයි. ඔබට මේ ගිහි ජීවිතය ඇස්සේ එවැනි ජීවිතයක් ගොඩනගා ගන්න බැරිකමක් නැති නිසා කරුණාවෙන් යෝජනා කරන්නේ පුළුවන් තරම් ධර්මයේ තුලින් නැගී සිටින්න කියලයි. ධර්මයේ තුලින් ඔබේ ජීවිතය දිහා බලන්න කියලයි. ධර්මයේ කියන කැඩපත ඉදිරියෙන් තියාගෙන ලෝකය දිහා බලන්න කියලයි. එවැනි ධර්මයත් සම්මිශ්‍රණය වුණු ජීවිතයකට පියමන් කරන්නට ඔබ හැම දිනාටම අද දේශනා උපකාර වේවා කියන අදිෂ්ඨානයේ සහිතව අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍ය හසලක සීල විමල ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ සිය ආදරණීය මෑණියන්ගේත් රශිකා දමයන්ති මහත්මියගේත් ජන්මදිනය නිමිති කොටගෙන ඔවුන්ට සුභාශිංසනය කිරීම සහ පරලෝක ප්‍රාප්ත සිය ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීමත් සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවායි අරමුණු පෙරදරි කොටගෙන හම්බන්තොට පල්ලේ මලල පදිංචි KLG රශිකා දමයන්ති මහත්මිය විසින් එතුමියගේ අරමුණ වී තිබුණේ සිය පුණ්‍යකාමී 42 වන උපන්දිනය සිහි කිරීමත් එත් එක්කම මෙමස 27 වන දින සිය 70 වන ජන්මදිනය සමරන HB සිරියාවතී ඩයස් ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් KLG ප්‍රේමදාස ආදරණීය පියාණන්ට ආයුරාරෝග්‍ය සම්පත් සහ සුඛී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් අවසන සියල්ලන්ටම උතුම් නිර්වාණාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් මෙමස සිය පුණ්‍යකාමී ජන්මදිනයන් සිහිපත් කරන ආදරණීය නැගණිය ඉනෝකා එත් එක්කම ආදරණීය මාමාවරුන් වන ලාල් පද්මසිරි, නිහාල් ප්‍රේමසිරි, සොහයුරන් වන දුමින්දු චමින්ද යන අයට සෙත් ප්‍රාර්ථනා කිරීමත්
ආදරණීය ස්වාමි පුරුෂයා වන සිසිර චමින්ද යන අයටත්, සනුක පුතණුවන්ටත්, විනෝදි දියණියටත්, නදීකා නැගණිය ඇතුළු සැමටත්, සොයුරන් වන රුවන් ඇතුළු සියලු දෙනාටත්, පත්මා රංජනී නැන්දනියටත්, නිමල් මාමණ්ඩියටත්, ගුණශීලී ඩයස් ලොකු අම්මා ඇතුළු සියලුම ඥාතීන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත්, ගෞරවනීය දේශකයන්න් වහන්සේට චිරාත් කාලයක් ශාසනික අභිවෘද්ධිය සඳහාත් ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණාවබෝධය ලැබීමටත් මෙම ධර්ම දේශනාමය කුසලය හේතු වේවා වාසනාව වේවායි ප්‍රාර්ථනා කිරීමත්, ලෝකවාසී සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ අරමුණු වුණා. ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම, මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේ ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.